ICTVත් මිහිරි YouTube නාලිකාවත් එක්ක එකතුලා ඉන්න දුවල පුතාලා මම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් දුව පුතේ අද මම මේ වීඩියෝ එකෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට අදාළ ඒකකයක කොටසක්. ඒ තමයි අපේ 10 වෙනි ඒකකය. ඉතින් මේ 10 වෙනි ඒකකයට සම්බන්ධයෙන් මීට කලින් මම වීඩියෝ දෙකක් දුවල පුතාලට අරගෙන ආවා. මොකද්ද මේ ඒකකය? බහුමාධ්‍ය තාක්ෂණය භාවිතා කරලා වෙබ් අඩවි නිර්මාණය කරයි කියන ඒකකය. මේ ඒකකයේ සම්බන්ධයෙන් අපි කතා කරනකොට HTML කියන භාෂාව ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ භාෂාව කොයි විදිහටද හසුරවන්නේ සහ HTML කියන භාෂාව භාවිතා කරලා කොයි විදිහටද වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා මම පසුගිය වීඩියෝ දෙකකින් දුවල පුතාලට කරුණු කාරණා අරගෙන ආවා. ඉතින් දුවේ පුතේ ඒ ඒකකය තුලම තියෙන තවත් භාෂාවක් අපිට ඉගෙන ගන්න CSS කියන භාෂාව. ඉතින් අද මම මේ වීඩියෝවෙන් සහ මින් ඉදිරියට තවත් වීඩියෝවකින් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ CSS කියන භාෂාව භාවිතා කරලා කොයි විදිහටද අපේ වෙබ් අඩවිය තවත් ලස්සන කරගන්නේ නිර්මාණය කරගන්නේ කියලා. අපි මුලින්ම බලමු දුවේ පුතේ මොකක්ද මේ ප්‍රගමන ප්‍රටාපත්‍රයක් එහෙම නැත්නම් විලාස පත්‍රයක් කියන්නේ කියලා. අපි මේක කෙටියෙන් හඳුන්වනවා CSS කියලා Cascading Style Sheet කියන අදහසින් තමයි අපි මේක කෙටි කරලා CSS කියලා හඳුන්වන්නේ. ඉතින් අපි HTML භාවිතා කරලා වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට යම් හැඩගැන්වීම් කරන්න සංකීර්ණ කාර්යයන් සිදු කරන්න වෙනවා. ඒ සංකීර්ණ කාර්යයන් පහසු කරගෙන අපේ වෙබ් අඩවිය වඩාත් නිර්මාණශීලී විදිහට ලස්සනට හදාගන්න මේ CSS කියන භාෂාව භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක භාවිතා කරන ආකාර ගණනාවක් තියෙනවා. මම මේ වීඩියෝ එක තුලින් දුල පුතාලට කියලා දෙන්නේ CSS භාෂාව කොයි විදිහටද අපේ වෙබ් අඩවිය තුරට ඇතුළත් කරගෙන ලස්සන කරගන්න පහසු කරන ක්‍රමවේදයන් මොනවාද කියන එක. අපි මුලින්ම බලමු මේ CSS භාවිතා කිරීමේ අපිට සැලසෙන වාසි මොනවාද? නිකම්ම අපි HTML වලින් විතරක් වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ නැතුව ඒ සඳහා CSS කියන භාෂාවේ සහාය ලබා ගත්තොත් අපිට විශේෂයෙන් ලබා ගන්න පුළුවන් වාසීන් මොනවාද? පළවෙනි එක තමයි කාලය ඉතුරු කරගත හැකි වීම. ඒ කියන්නේ දුවේ පුතේ අපි HTML භාෂාවෙන් යම්කිසි කේතයක් වෙබ් අඩවියක් නිර්මාණය කරගෙන යනකොට අපි හිතමු වගුවක් හැඩගැන්වීම සඳහා වගුවේ පසුබිම, වගුවේ බෝඩර් එක, අකුරු වල ප්‍රමාණය, වර්ණය මේ වගේ දේවල් වෙනස් කරනකොට අපි ඒ කේතය එක වගුවකට එක්වරක් ලිව්වොත් තව වගුවක් නිර්මාණය කරනකොට මේ හැඩගැන්වීමේ කේත ටික නැවත නැවත ලියන්න සිද්ධ වෙනවා. හැබැයි අපි CSS භාවිතා කරලා අපිට පුළුවන් මේ එකම කේතය නැවත නැවත ලියන්නේ නැතුව අපි එක තැනක මේ CSS කේතය නිර්මාණය කරගත්තාම මේක නැවත භාවිතා කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් මේ CSS වල ආකාර කීපයක් තියෙනවා. අපි අපේ අවශ්‍යතාවයේ මත අපිට CSS ඒ විදිහට හසුරව ගන්න පුළුවන්. ඉතින් එකම කේතය නැවත නැවත ලියන්න ඕනේ වෙන්නේ නැති හින්දා වෙබ් නිර්මාණකරුවාගේ කාලය අනවශ්‍ය ලෙස වැය වෙන්නේ නැහැ. ඒත් එක්කම වෙබ් අඩවිය ඉක්මනින් ගත හැකි වීම. ඒ කියන්නේ වෙබ් අඩවිය තුල අපි නිර්මාණය කරනකොට වෙබ් අඩවිය මේකේ කෝඩ්ස් ප්‍රමාණය වැඩි වෙනකොට HTML කේතය ගොඩාක් දිග වෙනකොට මේ වෙබ්සයිට් එක අපිට ඩවුන්ලෝඩ් වෙන්න ගත වෙන කාලය වැඩි. මොකද ඒ සයිට් එකේ කැපැසිටි එක වැඩි වෙනවා. ධාරිතාවය වැඩි වෙනවා. ඉතින් ඒකට ඒක ඩවුන්ලෝඩ් වෙන්න වැඩි data ප්‍රමාණයක් වගේම වැඩි කාලයක් ගත වෙනවා. හැබැයි අපි CSS භාවිතා කරොත් අපිට අඩු කේත ප්‍රමාණයකින් අපිට වෙබ් අඩවිය නිර්මාණය කරගන්න පහසුකම් සලස ගන්න පුළුවන්. ඉතින් කේත ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙන එක හින්දා අපේ වෙබ් අතරෙක්සුව අපේ බ්‍රවුසර් එක මේ වෙබ් අඩවිය ඉතාමත් වේගයෙන් බාගත කරගන්න අපිට දර්ශනය වෙන ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් සලසනවා. ඉතින් ඒකත් අපි CSS වල වාසියක් විදිහට සලකන්න පුළුවන්. ඒත් එක්කම තමයි වෙබ් අඩවිය නඩත්තු කිරීමට පහසුයි. ඒ කියන්නේ දුවේ පුතේ අපි හිතමු මම අර කලින් ගත්ත උදාහරණය වගේම වෙබ් අඩවිය තුල ඇතුළත් කරන වගු සඳහා අපිට යොදා ගන්න වර්ණයන්, පසුබිම් වර්ණයන්, අක්ෂරවල වර්ණයන්, බෝඩර් එකේ තියෙන සයිස් එක වර්ණය ආදී දේවල් අපි එක් ආකාරයකට සකසගෙන යම් කාලයක් අපි ගත වෙනකොට යම් හේතුවක් මත අපිට වෙනස් කරගන්න අවශ්‍යයි නම් අපිට HTML codes ඔක්කොම පිටු පුරාම හොයාගෙන යන්න වෙනවා. කොතනද මේක වෙනස් කරන්නේ කොතනද මේක වෙනස් කරන්නේ කියලා. හැබැයි අපි CSS භාවිතා කරලා කේතය නිර්මාණය කරා නම් අපිට පුළුවන් CSS කේතය වෙනස් කිරීමෙන් පමණක් වෙබ් අඩවිය තුල කිසිම HTML කේතයක් වෙනස් කරන්නේ නැතුව CSS එක විතරක් වෙනස් කරලා
අපේ වෙබ් පිටුව වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට ඒ වගේ දෙයක් හින්දා පහසුවෙන් අපේ වෙබ් අඩවිය නඩත්තු කරගන්න මේ CSS පහසුකම් සලසනවා. ඒත් එක්කම උපාංග බොහෝමයක් සඳහා සහාය දක්වනවා. ඉතින් මේ CSS කියන භාෂාව භාවිතා කරලා වෙබ් අඩවි නිර්මාණය කරනකොට අපි වෙබ් අඩවියකට ප්‍රවේශ වෙන්නේ ලැප්ටොප් පරිගණකයකින් විතරක්ම නෙමෙයි, ඩෙස්ක්ටොප් පරිගණකයකින් විතරක්ම නෙමෙයි. ඊට අමතරව අපිට ලැබෙන්න පුළුවන් ජංගම දුරකථනයකින් වෙබ් අඩවියකට ප්‍රවේශ වෙන්න, ටැබ්ලට් PC එකකින් ආදී විවිධ උපාංග වලින් අපිට වෙබ් අඩවියට ප්‍රවේශ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ CSS කියන භාෂාව මේ ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක, උපුල් පරිගණක, ඒ කියන්නේ අපේ ලැප්ටොප් කම්පියුටර්ස්, ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් මේ වගේ හැම දෙයකටම සහාය දක්වනවා. ඒ හින්දා අපිට ඒකත් වාසියක් විදිහට සලකන්න පුළුවන් මේ CSS භාවිතා කිරීමේ. අපි ඊළඟට බලමු දුවේ පුතේ කොහොමද CSS කෝඩ් එකක් ලියන්නේ කියලා. ඉතින් මේකත් අපි සාමාන්‍යයෙන් HTML ලියනවා වගේම notepad එකක ලියන්න පුළුවන්. මම මුලින් දුල පුතාට කියලා දෙන්නම් මේ CSS කේතයක් සමන්විත වෙන මූලික කොටස් මොනවාද කියලා. මෙතන දුවේ පුතේ මම මේ කොළ පාටින් දක්වලා තියෙන කොටසේ මුලින්ම තියෙනවා H1. H1 අපිට හුරු පුරුදුයිනේ දැන්. අපි HTML වල කතා කරේ මාතෘකාවන් දක්වන්න භාවිතා කරා. H1, H2, H3 ආදී වශයෙන් අපිට tags තිබුණා. ඒ tag එකක් මෙතනදී select එක කියලා හඳුන්වනවා. ඉතින් අපි CSS වලදී tag එකට දාන අර greater than less than mark එක නෙමෙයි අපි සාමාන්‍යයෙන් නිකම්ම tag එක ලියන එක තමයි සිද්ධ කරන්නේ. H1 කියලා ලිව්වා අපි ආ select කියලා හඳුන්වනවා. එතකොට මේ H1 කියන tag එක තමයි අපි CSS භාවිතා කරලා හැඩ ගන්වන්න හදන්නේ මේ. CSS කේතය අපි ලියන්න ඕනේ සංගල වරහණක් තුල. එහෙනම් H1 කියන එක හැඩ ගන්වන්න යන්නේ H1 කියලා ලිව්වා. ඊට පස්සේ අපි හැඩ ගැන්වීම සඳහා සංගල වරහණ යොදනවා. ආරම්භ කරනවා. එතකොට H1 එකක color එක නිල් පාට ලබා දෙන්න ඕන හින්දා color colon ලකුණ 32 සලකුණ දැම්මා. මට අවශ්‍ය වර්ණය blue. මම ඒ හින්දා blue කියලා දුන්නා. නිල් පාට අවශ්‍ය හින්දා. ඊට පස්සේ මේ පළවෙනි ඩෙක්ලරේෂන් එක ඉවරයි. පළවෙනි ප්‍රකාශය ඉවරයි. H1 සඳහා ලබා දෙන. ඒ හින්දා color colon blue කියලා දාලා ඒක ඉවරයි කියලා දක්වන්න මම semicolon character එක දානවා. ඉතින් මෙතන color එක අපේ property එක විදිහට ගුණාංගයේ විදිහටත් නිල් පාට එහෙම නැත්නම් blue කියන එක value එක අගයේ විදිහටත් අපිට සලකන්න පුළුවන් මේ declaration එකේ. ඊට පස්සේ මේ H1 එකේ තවත් ලක්ෂණයක්ම දක්වනවා font size එක. H1 එකේ size එක අපි normal දුන්නේ. normal අපිට ලැබෙන්නේ අපේ මාතෘකාව වලින් තියෙන විශාලම ප්‍රමාණය. ඒක මට වෙනස් කරගන්න අවශ්‍යයි නම් font size බලන්න ලියලා තියෙන හැටි font කෙටි ඉරක් ගහලා size. ඊට පස්සේ 32 සලකුණ ඊට පස්සේ තමයි ඒකට අදාළ අගය දෙන්නේ. ඒතර අගය දෙනකොට සාමාන්‍යයෙන් ඉලක්කම විතරක් දෙන්නේ නැතුව px කියලා කියන්නේ pixels අපිට ඕන නම් මෙතෙන්ට pt points කියලා දෙන්නත් පුළුවන්. px හෝ pt අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ ඩෙක්ලරේෂන් එක ඉවර වුණාම ඒක ඉවරයි කියලා දක්වන්න අපි semicolon character එක දානවා. ඉතින් මේ H1 කියන උසුලනය මම හැඩ ගන්වන්න ප්‍රකාශන දෙකක් පාවිච්චි කරා color blue කියන එක සහ font size 12px කියන එක. එතකොට මේ දෙකම ඉවර වුණාට පස්සේ මගේ සංගල වරහන වහලා මම මේ ප්‍රකාශනය නවත්තන්න ඕනේ. ඒතර CSS කේතයක් මේ විදිහට ලිව්වහම මේක අපි HTML එකේ භාවිතා කරනකොට අර වෙනදා අපිට ලැබෙන්නේ තද කළු පහටින් bold වෙච්ච නිශ්චිත font size එකකින් තියෙන H1 එක. දැන් ඒක වෙනස් වෙලා නිල් පාටින් size 12 එකට අපේ font එක H1 එකේදී ලැබෙනවා. ඕකම දුවේ පුතේ අපිට මේ වගේ ලියන්න පුළුවන්. මෙහෙම මම තනි පෙළියකින් ලිව්වේ ඉස්සෙල්ලා. අපිට මේක කොටස් දෙකකට කඩලා ලියන්නත් පුළුවන්. H1 කියලා ලිව්වා. ඊට පස්සේ සංගල වරහන් ඇරියා color blue semicolon එක දැම්මා. පල්ලෙහා රුලට ගියා font size colon එක දැම්මා 12px semicolon එක දැම්මා. සංගල වරහන් දැම්මා. ඒතර ওই විදිහට අපිට පේලි දෙකකට ලියන්නත් පුළුවන්. තනි පේලියකට ලියන්නත් පුළුවන්. මේ CSS කේත ලියනකොට. එහෙමත් නැත්නම් මේ H1 එක අපිට තැන් දෙකකදී හැඩ ගැන්වීම කරන්නත් පුළුවන්. බලන්න පළවෙනි මෙතන තියෙන කෝඩ් එක මම අන්තිමට ඇතුළත් කරපු එක. මේකෙදි H1 එකට අදාළව
font size එක 12px. ඔන්න එක ලක්ෂණයක් එක declaration එකක් දෙනවා. සංගල වරහණක් ඇතුලේ font size 12px. ඊට පස්සේ ආපහු h1 එක හැඩ ගන්වනවා. සංගල වරහණ ඇතුලේ color blue ඊට පස්සේ colon mark එක දානවා. ඉතින් එහෙමත් නැතුව මේක h1 දාලා මේ සංගල වරහණ පල්ලෙහාට උඩට එන්නේ නැතුව මේ වගේ මේ තනි පේලියටම ලියන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය වගේ ආකාර කිහිපයකටම අපිට මේ හැඩ ගැන්වීම් කටයුතු සිද්ධ කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු අපිට CSS වල හම්බ වෙන selectors වර්ග මොනවාද කියලා. element selectors තියෙනවා, ID selectors තියෙනවා, class selectors තියෙනවා, group selectors තියෙනවා. ඉතින් මේ එක එකකින් මොන වගේ කාර්යයක්ද සිද්ධ වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. මොකක්ද element select එකක් කියලා කියන්නේ? ඒ කියන්නේ දුවේ පුතේ අපි HTML වලදී කතා කරා වගේම උසුලනේ නැත්නම් tag එක ඒ tag එකට අදාළ නම භාවිතා කරලා හැඩ ගැන්වීම සිදු කරන්න තමයි මේ element select එකක් භාවිතා වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට p කියන උසුලනය අපි ඡේදයක් ඇතුළත් කරන්න පාවිච්චි කරේ. මේ p කියන උසුලනය අපි CSS භාවිතා කරලා හැඩ ගැන්වීම සිද්ධ කරනකොට අපිට අවශ්‍යයි නම් අපි හිතමු උදාහරණයක් විදිහට මම මෙතන අරන් තියෙන්නේ මේ p කියන උසුලනයට අපි ඇතුළත් කරන ටෙක්ස්ට් එක මැදට align කරන්න, center align කරන්න ඒත් එක්කම මේ ටෙක්ස්ට් එකේ වර්ණය රතු පාටින් දෙන්න අවශ්‍යයි. එතකොට අපිට සිද්ධ කරන්න පුළුවන් දෙයක් තමයි මේක element select එකක් විදිහට අපිට ලියන්න පුළුවන්. අපි p tag එක අපි ලියනවා මෙතන select එක විදිහට අපේ සංගල වරහන අරිනවා. ඊට පස්සේ අපිට පුළුවන් text align. text කියලා ලිව්වා පොඩි ඉරි කෑල්ලක් ගහලා align colon ලකුණ. ඊට පස්සේ center. ඒ කියන්නේ අපේ ගුණාංගය සහ අගය අපි ලබා දුන්නා පළවෙනි declaration එක විදිහට. ඒක ඉවර හින්දා semicolon character එක දාලා ඒ පේලියම අපිට එක දිගට ලියාගෙන යන්නත් පුළුවන්. නැත්නම් පල්ලෙහාර උඩට ගිහින් ලියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. මම පල්ලෙහාර උඩට ගිහින් ලියලා තියෙනවා. color colon mark එක red. ඒකත් ඉවරයි. එහෙනම් semicolon character එක දාලා අපිට එතනින්ම ඕන්නම් පුළුවන් අපේ සංගල වරහන වහලා දාන්න. ඉතින් මේක තනි පේලියකට එක දිගට ලියාගෙන යන්නත් පුළුවන්. මෙහෙම පහළට පේලි වලට වෙන් කරලා ලියන්නත් පුළුවන්. ඒකේ ගැටලුවක් නම් වෙන්නේ නැහැ. ඉතින් ඔය p උසුලනේ හැඩ ගන්නවන හැටි තමයි මම element select එකක් භාවිතා කරලා කොයි විදිහටද කරන්න කියලා තුල පුතාලට පැහැදිලි කරේ. අපි ඊළඟට බලමු කොයි විදිහටද මේ element select එක ප්‍රායෝගිකව HTML කෝඩ් එකක් ඇතුළට ඇතුළත් කරගන්නේ. ඉතින් CSS කේත අපිට ලියන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. HTML කෝඩ් එකක් ඇතුළේ ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනම notepad එකක් ලියලා ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මම පාවිච්චි කරන්නේ HTML කෝඩ් එකක් ඇතුළේ CSS කෝඩ් එකක් ඇතුළත් කරලා තියෙන අවස්ථාවක්. ඉතින් සුපුරුදු විදිහට HTML කෝඩ් එක ආරම්භ කරනවා HTML tag එකකින්. ඊට පස්සේ අපේ head tag එක ඔන්න අපි CSS කේතේ ඇතුළත් කරන්න යන්නේ. එහෙනම් අපි අලුත් tag එකක් තියෙනවා අපිට style. style කියන tag එක ඇතුලේ තමයි අපි CSS කේතේ ලියන්නේ. මෙතන style කියන එකට අදාළව අපිට ඇතුළත් කරන්න පුළුවන් type equals text/css කියලා දෙන්නත් පුළුවන්. එහෙම නැතුව නිකම්ම අපිට style tag එක මේ විදිහට දුන්නත් ගැටලුවක් නැහැ. style tag එක ඇතුලේ අපි මේ paragraph එක හැඩ ගන්නවන CSS කේතේ ඇතුළත් කරනවා. ඉතින් p කියන අපේ select එක දුන්නා. element select එක විදිහට align කරන්න ඕනේ text එක අපිට center. එහෙනම් text align center. color එක අපි red දෙන්න ඕනේ. එහෙනම් අපි color red කියලා declarations දෙකක් මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ අපි සංගල වරහන වහලා අපේ style tag එකත් අපි close කරනවා. style tag එක අපි ඒ විදිහට close කරාට පස්සේ අපි head tag එකත් close කරලා body tag එක ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා අපිට අවශ්‍ය විදිහට ඡේද ඇතුළත් කරනවා. ඉතින් මෙතන මම ඡේද 3ක් ඇතුළත් කරලා තිනවා. පළවෙනි ඡේදේ තියෙනවා every paragraph will be affected by the style කියලා. දෙවෙනි එකේදී ID select එකක් පාවිච්චි වෙලා තියෙනවා. හැබැයි ඉහළින් ID select එකක් define කරලා නැති හින්දා ඒකට බලපෑමක් වෙන්නේ නැහැ මෙතනදී. ඒතර එතන text එක දීලා තියෙනවා me too කියලා. තුන්වෙනි ඡේදය ඇතුලේ and me කියලා දීලා තියෙනවා. ඉතින් ඡේද 3ක් ඇතුළත් කරලා අවසානයේ body tag එකයි HTML එකයි දෙකම අපි tags දෙක වහනවා. ඉතින් මේ විදිහට අපි HTML කෝඩ් එකක් ලියලා notepad එකේ මේක save කරන්න ඕනේ අපි .html ෆයිල් එකක් විදිහට. මතක ඇති කලින් පළවෙනි වීඩියෝ එකේ මම කියලා දුන්නා HTML ෆයිල් එකක් කොහොමද save කරන්න කියලා.
ෆයිල් එක්ස්ටෙන්ෂන් එක අනිවාර්යෙන් .html විදිහට දෙන්න ඕනේ. දීලා සේව් කරලා අපි මේක බ්‍රවුසර් එක හරහා ඕපන් කරාම අපේ අවුට්පුට් එක මෙන්න මේ වගේ එනවා. අපේ ඡේද තුනක් විදිහට එනවා. ටෙක්ස්ට් එක සෙන්ටර් ලයින් වෙලා කලර් එක රෙඩ් වලින්. හරි ඒ කියන්නේ අපේ මේ P කියලා දුන්න අපේ එලිමන්ට් සිලෙක්ට් එක සියලුම ඡේද සඳහා බලපාලා තියෙනවා. ඉතින් එහෙනම් අපි ඊළඟට බලමු තවත් සිලෙක්ට් එකක් ID සිලෙක්ට් එක කොයි විදිහටද පාවිච්චි කරන්න කියලා. CSS වල ID සිලෙක්ට් එක කියලා කියන්නේ අපි යම්කිසි උසුලනයකට අදාළව හැඩගන්වන්නකොට ඒකේ යම්කිසි ගුණාංගයක් අපි ID විදිහට භාවිතා කරනවා. ඒ කියන්නේ දුවේ පුතේ අපි හිතමු උදාහරණයක් විදිහට මට අර p tag එක භාවිතා කරනකොට p tag එකේ ID එකක් මම හදා ගන්නවා para1 කියලා. ඒතර p tag එකේ ID කියන ගුණාංගය යටතේ para1 කියලා අගය දුන්නොත් අන්න ඒක කොයි විදිහටද හැඩගන්වන්නේ. ඉතින් p tag එකේ ID එක මම para1 වෙනකොට ඒකේ අක්ෂර සියල්ලම අපි මේ ඡේදයට ඇතුළත් කරන සියලුම ටෙක්ස්ට් එක සෙන්ටර් ලයින් වෙලා වර්ණය රතු පාටින් දෙන්න කියලා මේ ID සිලෙක්ට් එක හදාගන්න යන්නේ. ඒත් එක්කම මතක තියාගන්න ඕනේ අපි CSS කෝඩ් එකේදී ID සිලෙක්ට් එක දක්වනකොට ID එක දක්වනකොට අනිවාර්යෙන් hash mark එකකින් තමයි පටන් ගන්න ඕනේ. hash mark එක දාලා අපි ID එකේ අගය විදිහට දුන්න නම තමයි ඊට පස්සේ යොදන්නේ. කිසිම වෙලාවක මේ ID එකේ නමට අපිට ඉලක්කමකින් ආරම්භ වෙන්න හැකියාවක් නැහැ. ඉලක්කමකින් අවසන් වෙන්න හෝ මැදට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි නම ආරම්භ වෙන්න බෑ ඉලක්කමෙන්. ඉංග්‍රීසි අකුරකින් අපිට නම ආරම්භ කරන්න වෙනවා. hash mark එක දාන්න ඕනේ. ඉංග්‍රීසි අකුරකින් ආරම්භ කරන්න ඕන. වගේ කොන්දේසි කීපයක් තියෙනවා අපි ID select එක භාවිතා කරනකොට. මේ තියෙන්නේ මගේ උදාහරණයක්. අපි CSS කෝඩ් එක ලියනවා para1 කියන එකට අදාළව. එහෙනම් අපි ලියනකොට para1 කියන මගේ ID එක මම ආරම්භ කරන්න ඕනේ hash mark එකෙන්. ඉතින් hash mark එක දැම්මා para1. para1 කියලා දීලා මගේ හැඩගැන්වීම සුපුරුදු විදිහට සංගල වරහණක් ඇතුලේ ඩෙකොරේෂන් එක දෙන්න ඕනේ. text align center color red කියලා මගේ declarations මම දීලා තියෙනවා. ඉතින් බලමු මේක කොයි විදිහටද අපිට ප්‍රායෝගිකව HTML කෝඩ් එකක් ඇතුලේ ක්‍රියාවට නංවා ගන්න කියලා. ID select එක අපි පාවිච්චි කරනකොට දුවේ පුතේ කලින් උදාහරණේ වගේම අපි HTML එකේ head එක ඇතුලේ තමයි මේ CSS කොටස අන්තර්ගත කරන්නේ. එහෙනම් අපි style කියන tag එකක් open කරලා ඒක ඇතුලේ අපි දෙන්න ඕනේ අපේ ID select එක. ඉතින් මං කියවනේ hash mark එකෙන් පටන් ගන්න ඕනේ. ඉලක්කමකින් පටන් ගන්න බෑ. ඊට පස්සේ අපි නම දෙනකොට අපි para1 කියලා මම මේ ID select එක අරගෙන තියෙනවා. ඉතින් para1 කියන මගේ ID එක මම මෙන්න මේ විදිහට හැඩ ගන්නවන්න කියලා දීලා තියෙනවා. text align කරන්න center color red වලින්. ඊට පස්සේ style tag එක වැහුවා, head එකත් වහලා body එක ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ ID select එක HTML එක ඇතුළේදී කෝඩ් එකේදී පාවිච්චි කරන්නේ. මම ඡේදයක් සඳහා ආරම්භ කරලා තියෙනවා මේ paragraph tag එක. ඒකේ ගුණාංගයක් විදිහට ඔන්න ID කියලා දුන්නා. ID එක සමානයි. ID equals para1. ඒ කියන්නේ මොකක්ද? අපි අර head එක ඇතුලේ දුන්න ID එක තමයි මේ refer කරන්නේ. ඒතර ID එක para1 වෙනකොට අපි ඒකේ value එක දීලා තියෙනවා මෙතන hello world. ඒතර output එකට අනිවාර්යයෙන්ම අර head එකේ දීපු ID එක පාවිච්චි වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ paragraph එක close කරලා තවත් ඊළඟට ආපහු paragraph tag එකක් ආරම්භ කරනවා. ඒකෙදි කිසිම ID එකක් refer කරලා නැහැ. සාමාන්‍ය විදිහට දීලා තියෙනවා. this text එකක් දීලා තියෙනවා. ඊට පස්සේ p tag එක close කරලා body tag එක close කරලා html එක close කරනවා. ඉතින් මේක අපි notepad එකේ type කරලා .html කියලා file extension එකේ එන විදිහට කැමති නමක් දීලා save කරලා අපි browser එකෙන් open කරාම මෙන්න මේ වගේ output එකක් තමයි අපිට හම්බ වෙන්නේ. එක ටෙක්ස්ට් එකක් තියෙනවා රතු පාටින් center line වෙලා අනිත් ටෙක්ස්ට් එක සාමාන්‍ය විදිහට කළු පාට අකුරෙන් තියෙනවා left align වෙලා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? බලන්න මම hello world කියන ටෙක්ස්ට් එක දුන්නේ අර ID එක refer කරලා. ID select එකත් එක්ක සම්බන්ධ වෙන විදිහට p එකේ ID equals para1 කියලා මම tag එකේ දීලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ?
ID එක පරාවන්නේ වෙන එකක් මේ head එක ඇතුලේ තියනවාද කියන එක HTML කෝඩ් එක රන් වෙනකොට හොයනවා. ඒතර ඒක හම්බ වුණාම පරාවන් කියන එක hash mark එකක් එක්ක තියෙන ඔන්න ID එකක් කියලා අඳුනගත්තා. ඒ ලක්ෂණ ටික මේ පරාවන් එකට අදාළව ඒ ඡේදයට ලබා දෙනවා. ඒතර ඊට පස්සේ මම පල්ලෙහාන් දීලා තියෙන paragraph tag එකේදී ID එක refer කරලා නැහැ. ඒ හින්දා ඒක සාමාන්‍ය ඡේදයක් ලබා දෙන ආකාරයටම ඒකේ output එක දීලා තියෙනවා. ඉතින් ඒතර output එකක් මම අරන් තියෙන this paragraph is not affected by the style. දැන් ඔය විදිහට තමයි අපිට ID select එක අපේ CSS වලදී පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු CSS වල කොහොමද class select එකක් පාවිච්චි කරන්න කියලා. class selectors අපිට දීපු ආකාර කීපයකට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් සිද්ධව කරන්නේ අපි අත්‍තරම HTML අපේ කෝඩ් එකේ යම්කිසි උසුලනයකට අදාළව හැඩගැන්වීම් කරනකොට ඒ උසුලනේ අපි class කියලා ගුණාංගයක් විදිහට ඒකට අගයක් ලබා දෙමින් තමයි අපි මේ හැඩගැන්වීම් සිද්ධ කරන්නේ. ඉතින් CSS කෝඩ් එකේදී class එකක් දක්වන්න අපි තිත් සලකුණෙන් ආරම්භ කරනවා. මතකනේ අපි කලින් ID එක දක්වන්න CSS කෝඩ් එකේදී hash mark එකෙන් ආරම්භ කරා. ඒ වගේ class එකක් ආරම්භ කරන්න අපි තිත් සලකුණේ තිතක් තියලා තමයි අපේ class එකේ නම ලබා දෙන්න ඕනේ. ඉතින් මෙතන උදාහරණයක් මම අරන් තියෙනවා dot center තිත තියලා center. ඒතර තිත තිබ්බ ගමන් ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ මේ තියෙන්නේ class select එකක් කියලා. ඊට පස්සේ හැඩගැන්වීමට අදාළ declaration එක සංගල වරහන් ඇතුලේ මම ලබා දීලා තියෙනවා text align center color red කියලා. ඉතින් මේ හැඩගැන්වීම අපි බලමු කොයි විදිහටද අපේ HTML කෝඩ් එකක් ඇතුළට අපි ඇතුළත් කරගන්නේ කියලා. මේ class select එක මම කෝ ආකාර කීපයකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන එක ආකාරයක් පොදුවේ class select එකක් පාවිච්චි කරන්න පුළුවන්. අර මම ගත්ත උදාහරණය විදිහට dot center කියලා ලබා දෙන්න පුළුවන් හැඩගැන්වීම. ඉතින් සුපුරුදු විදිහට HTML කෝඩ් එකේ head එක ඇතුලේ style tag එකක් ආරම්භ කරලා ඒක ඇතුලේ අපි CSS කේතය ලබා දෙනවා. ඉතින් මෙතන class select එක පාවිච්චි වෙන හින්දා dot එකක් තියලා පටන් ගන්න dot center කියලා මම declaration එක ලබා දීලා තියෙනවා text align center color red කියලා. ඊට පස්සේ සංගල වරහන වහලා style tag එක head tag එක වහලා ඊට පස්සේ යනවා body tag එක ආරම්භ කරන්න. body tag එක ආරම්භ කරාට පස්සේ ඔන්න h1 tag එකක් මම පටන් අරන් තියෙනවා. h1 tag එකේ class කියන ගුණාංගයට අදාළව අගය ලබා දීලා තියෙන center. දැන් මොකද වෙන්නේ? මේ center කියන අගය ලැබුණාම class එකට එයා ගිහින් බලනවා style tag එකක් ඇතුලේ තියෙනවද කියලා center කියලා CSS එකක class එකක් class select එකක් declaration එකක් දීලා. එහෙම තියනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. center කියලා එකක් තියෙනවානේ dot center කියලා තියෙන කිසිම tag එකකට අදාළව style tag එක ඇතුලේ මේක දීලා නැහැ. එහෙනම් ඒක ඇතුළත් කරගන්න අපිට පුළුවන්. ඊට පස්සේ text එක දීලා තියෙනවා h1 එක close කරනවා. ඊට පස්සේ තවත් tag එකක් මම දීලා තිනවා p tag එකට අදාළව. p tag එකේ p class equals center. ඉතින් මේ පොදුවේ අපි class select එක dot center කියලා දීලා තියෙන හින්දා මේ p tag එකටත් මේක අදාළ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් p tag එකට අදාළ ඡේදය ඊට පස්සේ පල්ලෙහාට දීලා p tag එකත් close කරනවා. ඊට පස්සේ body tag එකයි HTML එකයි දෙකම close කරලා අපිට කැමති file name එකක් දීලා මේ notepad එක අපි file extension එක .html කියලා දීලා save කරලා browser එකෙන් open කරාම අපිට මෙන්න මේ වගේ output එකක් බලා ගන්න පුළුවන්. මොකද h1 එකටත් class select එක බලපාලා තියෙනවා. dot center කියලා අපි පොදුවේනේ දුන්නේ. ඒත් එක්කම paragraph tag එකට මේ center කියන එක බලපාලා තියෙනවා. එහෙනම් class select එකක් පොදුවේ භාවිතා කරනකොට අපි dot එක පාවිච්චි කරලා අපිට අදාළ select එක දෙන්න පුළුවන්. ඒත් ඒක භාවිතා කරනකොට ඕනෑම tag එකකට ඒක භාවිතා කරලා අපේ HTML කේතය ලේසියෙන්ම හැඩගැන්වීම සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට බලමු මේ HTML කෝඩ් එකෙන් යම්කිසි උසුලනයකට අදාළව කොහොමද class select එකක් දෙන්නේ. ඉතින් අපේ HTML එකේ head එක ඇතුලේ style tag එක ඇතුලේ ඔන්න CSS එකක් දෙනවා. අපි class select එක නිකම්ම දීලා නැහැ. p.center. මේ කලින් අපි දුන්නේ පොදුවේ දෙනකොට .center කියලා විතරයි.
දැන් ඔන්න p tag එකට මේක භාවිතා කරන්න. p එකට විතරයි අයිති කියලා දීලා තියෙනවා. p.center. ඊට පස්සේ අපි සංගල වරහන ඇරලා දුවේ පුතේ අපේ ඩෙක්ලරේෂන් එක දීලා සංගල වරහන වහලා style tag එක head tag එක වහලා ඊට පස්සේ අපි body tag එක open කරලා අපේ HTML codes ටික දෙනවා. ඉතින් එතනදිත් මම කලින් වගේම h1 එකකට අදාළව class select එක center කියලා දීලා තියෙනවා. ඒක ඇතුලේ text එකක් දීලා තියෙනවා. ඊට පස්සේ p tag එකට අදාළව class select එක center කියලා දීලා තියෙනවා. ඉතින් දැන් දුල පුතාලා මොකද හිතන්නේ? මේ h1 එකටයි p එකටයි දෙකටම class select එක බලපානවද? නෑ. මේ පොදු ආකාරය නෙමෙයි. අපි මෙතන CSS code එක ලිව්වේ අර style tag එක ඇතුලේ p.center. එහෙනම් මේක කාට විතරද බලපාන්න පුළුවන්? p tag එකට විතරයි. එහෙනම් h1 එකට මේකෙන් බලපෑමක් වෙන්න බෑ. අපි බලමු output එක. අපේ h1 එක සාමාන්‍ය h1 එකක් විදිහට තියෙන්නේ. නේද? අපි අර හැඩගැන්වීම් දීපු එක බලපෑමක් වෙලා නැහැ. center line වෙලාවත් රතු පාටින් text එක ඇවිල්ලවත් නැහැ. හැබැයි paragraph tag එකට අදාළව center එක බලපෑමට ලක් වෙලා තියෙනවා. මොකද ඒක රතු පාටින් center line වෙලා තියෙනවා. එහෙනම් අපි යම් කිසි උසුලනයකට අදාළව select එකක් class select එක පාවිච්චි කරනවා නම් ඒ උසුලනයේ නම ඊට පස්සේ තිත් සලකුණ ඊට පස්සේ අපි select එක ලබා දීම class select එක ලබා දීම සිද්ධ කරන්න ඕනේ. මම හිතනවා දුල පුතාලට මේ ආකාර දෙක පැහැදිලි. අපි බලමු class select එක පාවිච්චි කරන්න පුළුවන් තවත් ආකාරයක්. තනි එක class select එකක් විතරක් නෙමෙයි. class selectors කීපයක් පාවිච්චි කරන්න. මේ p tag එකටම class selectors කීපයක් එක වෙලාවෙ පාවිච්චි කරන්නත් අපිට පහසුකම දෙන්න පුළුවන්. ඉතින් අපි HTML code එකේ head එක ඇතුලේ style tag එකක් ඇතුලේ අපි දෙනවා කලින් දුන්නා වගේම p.center කියලා අපි ඒ හැඩ ගැන්වීම දෙනවා. text align center, color red, සංගල වරහන වැහුවා. ඊට පස්සේ අපි p උසලනය සඳහාම තවත් හැඩ ගැන්වීමක් දෙනවා p.large. ඊට පස්සේ අපි සංගල වරහන ඇතුලේ දෙනවා font size 32 සලකුණ 300ක් කියලා ප්‍රතිශත සලකුණත් එක්ක ලබා දීලා කෝලන් එක දීලා සංගල වරහන වහනවා. ඔන්න දැන් අපි class selectors දෙකක් හඳුන්වලා දුන්නා. paragraph tag එකට center කියලා එකකුයි large කියලා එකකුයි. ඊට පස්සේ අපි style tag එක වැහුවා, head tag එකත් වහලා body tag එක open කරනවා. ඔන්න body tag එක ඇතුළට ගියාට පස්සේ මම h1 එකකට class select එක පාවිච්චි කරලා තිනවා center කියලා. ඊට පස්සේ text එක දීලා h1 එක වැහුවා. ඊට පස්සේ p tag එකකට අදාළව class select එක දීලා තිනවා center කියලා. ඒකට අදාළ ඡේදය දීලා tag එක වැහුවා. ආපහු p tag එකක් open කළා. ඒකට class selectors ඔන්න දෙකක් එක සැරේ දෙනවා. center space එකක් තිබ්බා large. ඔන්න හොඳට බලා ගන්න. දෙකක් එක සැරේම selectors දෙකක් පාවිච්චි කළා. inverted commas ඇතුලේ center space එකක් තිබ්බා large. ඊට පස්සේ p tag එක ඇතුලේ දෙන්න ඕන text එක දීලා p tag එක වහනවා. වහලි ඉවරලා body tag එකත් close කරලා HTML එකත් අපි close කරනවා. ඉතින් මේකත් අපි notepad එක save කරනකොට කැමති file name එකක් දීලා .html කියලා extension එක තියලා අපි මේක save කරන්න ඕනේ. save කරලා ඉවරලා browser එකක් හරහා අපි මේක open කරනකොට මෙන්න මේ වගේ අපිට output එක එනවා. ඇයි අපේ h1 එකට මේකේ බලපෑමක් වුණේ නැත්තේ? මම කලිනුත් කිව්වා වගේ අපි මෙතන class selectors පාවිච්චි කරේ p tag එකට විතරයි. center කියන එක පාවිච්චි කරලා තියෙන p tag එකට සුවිශේෂී කරලා. එහෙනම් h1 එකට අපි class select එකක් හොයාගෙන ගියාට center කියලා එතන හම්බ වෙන්නේ නැහැ. පොදු එකක් තියලත් නැහැ. එහෙනම් h1 එකට මේකේ කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ p tag එකට අදාළව class select එක දීලා තියෙනවා center. ඒ ඡේදය ඒ විදිහට center line වෙලා මැද text එක මැදට වෙලා රතු පාටින් දැක්වෙනවා. ඊළඟට class selectors දෙකම පාවිච්චි කරලා තියෙන center සහ large කියලා මම දීපු. ඒතර ඒ දෙකේම බලපෑමෙන් අපේ ඡේදය දෙවෙනි ඡේදය ඇතුළත් වෙනවා. font එක රතු පාටින් center line වෙලා ඒත් එකම ප්‍රමාණය 300 ප්‍රමාණයකින් විශාල විච්ච අකුරු වලින් මේ text එක දැක්වීම සිද්ධ වෙනවා.
ඉතින් ඔය විදිහට තමයි අපිට class select එක විවිධ ආකාරයට භාවිතා කරන්න පුළුවන් මේ CSS හරහා. CSS වලදී අපිට හම්බ වෙන හතරවෙනි අපේ select එක තමයි grouping select එක. මේක ගොඩාක් වෙලාට දුල පුතාලගේ papers වලත් දකින්න ලැබෙනවා. HTML උසුලන කීපයකට එක හා සමාන හැඩගැන්වීම අපිට යොදන්න අවශ්‍යයි නම් ඒ ටික ඔක්කොම අපිට එකට ලබා දෙන්න පුළුවන්. CSS code එකේදී ඒ ඔක්කොම tags වලට අදාළව එකම ලක්ෂණ හැම එකේම අපිට center line කරලා red දෙන්න ඕන නම් අපිට ඒ ඔක්කොම tags වලට අදාළව පොදුවේ මේක ලබා දෙන්න පුළුවන්. අන්න එතකොට තමයි අපි ඒකට කියන්නේ grouping select එකක් තමයි මේ පාවිච්චි කරේ කියලා. ඉතින් මෙතන මම උදාහරණ අරන් තියෙනවා H1 උසුලනේ, H2 උසුලනේ සහ P කියන මේ උසුලන තුනටම මට දෙන්න ඕනේ ටෙක්ස්ට් එක රතු පාටින් සහ center line කරලා. ඉතින් H1, H2, P කියලා දුන්නා. ඔන්න අපේ selectors ටික ඔක්කොම ටික group කරලා දීලා සංගල වරහන ඇරියා අපේ declarations දෙක දෙනවා semicolon වලින් වෙන් කරලා අවසානයේ අපි සංගල වරහන වහනවා. ඉතින් ওই විදිහට අපිට grouping select එක භාවිතා කරන්න පුළුවන් පහසුවෙන්ම. මේක ප්‍රායෝගිකව කොයි විදිහටද සිද්ධ කරන්න පුළුවන් කියලා අපි බලමු. HTML code එක ලියලා HTML එකේ head tag එක ඇතුලේ අපි style tag එක යටතේ අපි ලියනවා අපේ CSS code එක H1, H2, P. ඊට පස්සේ සංගල වරහන ඇතුලේ text align center semicolon එක දැම්මා color red semicolon එක දැම්මා. ඊට පස්සේ අපි සංගල වරහන වහලා style tag එක head tag එක දෙකම වහලා ඊට පස්සේ body tag එකට ගිහිල්ලා අපි H1 එක අවශ්‍ය විදිහට හැඩ ගැන්වීම කරන්න අපි කියලා තියෙනවානේ රතු පාටිනුයි center කියලා. ඉතින් අපිට අවශ්‍ය text එක දෙනවා H1 එක ඇතුලේ. H2 එක ඇතුලේත් අපිට අවශ්‍ය text එක දෙනවා. P එක ඇතුලේත් අපි අවශ්‍ය text එක දීලා body tag එකයි HTML tag එකයි දෙකම අවසන් කරනවා. ඉතින් මේක අපි save කරලා run කරොත් අපේ output එක මෙන්න මේ වගේ එන්නේ. මොකද අපි තුනටම එක හා සමාන හැඩ ගැන්වීම කරේ. හැබැයි අපි font size එකක් වෙනස් කරේ නැහැ. ඒවා H1, H2 සහ P ට default ලැබෙන විදිහට font size එක තියෙනවා. HTML එකෙන් ලබා දෙන ප්‍රමාණය. අපි වෙනස් කරේ alignment එක සහ වර්ණය. නේ අපි center align කරලා රතු පාටින් දෙන්න කිව්වා. ඉතින් අපේ H1 එක H2 සහ P ට අදාළ සියලුම දේවල් ඒ ඉහළින් ලබා දුන්න grouping select එක ඇතුලේ තියෙන විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපි CSS වල භාවිතා කරන selectors ටික මතක තියාගන්න ඕනේ දුවේ පුතේ. ඊළඟට අපි බලමු CSS අපිට කොයි විදිහටද භාවිතා කරන්න පුළුවන් කියලා. අපි CSS භාවිතා කරන ප්‍රධාන ආකාර තුනක් කතා කරනවා. අපි පේලිගත CSS, ඊළඟට අභ්‍යන්තර CSS සහ බාහිර CSS කියලා මේ ආකාර තුන හඳුනා ගන්නවා. පේලිගත CSS එහෙම නැත්නම් inline CSS කියලා කියන්නේ මොකක්ද? අභ්‍යන්තර CSS එහෙම නැත්නම් internal CSS කියන්නේ මොකක්ද? සහ බාහිර CSS external CSS කියන්නේ මොකක්ද කියලා අපි වෙන් වශයෙන් මේ වීඩියෝ එකෙන්ම සාකච්ඡා කරමු. අපි එහෙනම් බලමු දුවේ පුතේ මොකක්ද මේ පේලිගත එහෙමත් නැත්නම් inline CSS කියන්නේ කියලා. CSS ලියන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා කොනේ. එකෙන් පළවෙනි එක තමයි මම මේ කියලා දෙන්න යන්නේ දුල පුතාලට inline CSS. ඒ කියන්නේ දුවේ පුතේ අපි CSS code එක අපේ HTML එක ලියාගෙන යනකොට ඒ අදාළ tag එකේදී ඒක ඇතුළෙම ලියාගෙන යනවා. දැන් මේ උදාහරණේ බලන්නකෝ. මෙතන තියෙනවා HTML එකක් මම open කරලා head කොටස මම අන්තර්ගත කරලා නැහැ මෙතන උදාහරණයට. body එකේ ඇතුලේ අපි h1 කියන tag එක පාවිච්චි කරනවා. h1 කියන tag එක හැඩගැන්වීම සඳහා අවශ්‍ය හින්දා ඔන්න style කියලා ලක්ෂණයක් උපලක්ෂණයක් දීලා තියෙනවා. ගුණාංගයක් දීලා තියෙනවා ඒකේ. h1 කියන එකට අදාළව. ඒක ඇතුලේ style කියන එකට සමානයි inverted commas ඇතුලේ දෙනවා color colon blue semicolon දැම්මම පළවෙනි declaration එක ඉවරයි. ඊට පස්සේ text align colon center semicolon එක දැම්මා. ඔන්න දෙවැනි declaration එකත් ඉවරයි. ඉතින් තවත් declarations තියෙනවා නම් අපිට එකතු කරගන්න පුළුවන් හැඩගැන්වීම ඕන තරම් ප්‍රමාණයක් මේක ඇතුළට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම inverted commas අපි close කරලා අපිට අදාළ text එක දෙනවා h1 එක ඇතුලේ පෙන්නන්න ඕන. ඊට පස්සේ h1 එක close කරා. එතකොට මේ tag එක ඇතුළෙම තමයි මේ හැඩගැන්වීම ලියන්නේ. සාමාන්‍යයෙන් h1 එක පෙන්නන්නේ
කළු පාටින් left align වෙලා. ඒක වෙනස් කරන්න කියලා ඒ tag එක ඇතුළේදී විතරක් මේක ලබා දීම සිද්ධ කරනවා. ඊට පස්සේ මම paragraph tag එක හැඩගැන්වීමට යන්නේ. p style equals color red. paragraph එකක් එනවා නම් මෙතන ඇතුළේදී මේ උසුලනේ තුලදී විතරක් මේක බලපෑමට ලක් වෙනවා. this is a paragraph කියලා දුන්නා p tag එක වැහුවා. ඊට පස්සේ ආපහු මම පහලින් h1 එකක් ඇරලා තියෙනවා. hi my friend කියලා text එක දීලා h1 එක වැහුවා. ඉතින් ඒක ඇතුලේ කිසිම හැඩගැන්වීමක් නැහැ. මේ inline CSS වල තියෙන විශේෂම දේ තමයි ඊට කලින් ඒ හැඩගැන්වීම ඒ tag එකට අදාළව දුන්නා කියලා ආපහු වෙන තැනකදී ඒ tag එකට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ඒ පේලිය තුලම තමයි මේ හැඩගැන්වීමට අදාළ විස්තරය ලියන්නේ. අපි මේකේ output එක බලමු. මෙන්න මේ විදිහට අපිට ලැබෙන්නේ. බලන්න පුතේ මෙතන text එක h1 එකක් තියෙනවා. this is a heading කියලා අපිට මෙතන output එක ඇවිල්ලා තියෙනවා නිල් පාටින් center line වෙලා. අපි text එක අපේ tag එක ඇතුලේ දුන්නා වගේම හැඩගැන්වීම කරලා. ඊට පස්සේ ඡේදයේ හැඩ ගන්නවලා තියෙනවා this is a paragraph කියලා මම text එක දීලා තියෙන්නේ. රතු පාටින් ඒ ඡේදය සාමාන්‍ය ඡේදයකට අදාළ අක්ෂර ප්‍රමාණයෙන් සහ type එකකින් ඒ ඡේදය ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ පේලියේදී h1 එක hi my friend කියන text එක අර සාමාන්‍යයෙන් h1 එකට අදාළ කළු පාටින් bold වෙලා left align ඒ විදිහටම තියෙනවා. මොකද inline CSS එකක් ලිව්වහම ඒ tag එක එතන ඇරලා ඒ tag එක වහපු තැනින් පස්සේ ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මම පටන් ගන්නකොට මොකද CSS අපි පාවිච්චි කරන්නේ අපේ line of code අඩු කරගන්න නේ. අපේ code එක කෙටි කරගන්න. නැවත නැවත codes යොදා ගන්න පහසු වෙන්න තමයි අපි මේක සිද්ධ කරන්නේ කියලා. හැබැයි මේ inline CSS පාවිච්චි කරලා නම් ඒ වැඩේ කරන්න බෑ. මොකද නැවත නැවත යෙදීම් අපිට වළක්ව ගන්න බෑ මෙතනදී නේ. මොකද අපි h1 එක සැරයක් හැඩගැන්වුවයි කියලා ආපහු පල්ලෙහා දීපු h1 එකට ඒකේ බලපෑම සිද්ධ වෙලා නැහැ. එහෙනම් ඒ line එක ඇතුළේ විතරයි දෙන්නේ. ඒකට විතරයි ඒක බලපාන්නේ කියන එක මේ inline CSS ගැන කතා කරනකොට දුල පුතාලා මතක තියාගන්න ඕනේ. අපි ඊළඟට බලමු අභ්‍යන්තර එහෙමත් නැත්නම් internal CSS කියන්නේ මොකක්ද කියලා. internal වචනයෙන්ම තේරෙනවා මේක අභ්‍යන්තර ඇතුලේ තියෙන දෙයක් ගැන තමයි මේ කියන්නේ නේ. ඒ කියන්නේ දුවේ පුතේ අපේ සාමාන්‍යයෙන් අපි වැඩ කරගෙන යන HTML කෝඩ් එකේ head එක ඇතුලේ තමයි අපි මේ CSS වල වැඩ ටික කරගෙන යන්නේ. කෝඩ් එක අභ්‍යන්තරයේම කියන එක තමයි එතනින් අපි අදහස අරගන්නේ. ඉතින් අපි දැන් අර කලින් අපි කතා කරේ selectors ටික class ID ඔන්න අපි පාවිච්චි කරලා තියෙන්නේ මොනවද එතකොට? internal CSS තමයි අපි ඒ වෙලාවේදී පාවිච්චි කරලා තියෙන්නේ. HTML tag එකක් open කරලා head එකක් open කරලා ඔන්න අපි දෙනවා style type equals text/css. අපි මේ ලියන්න යන්නේ CSS code එකක් කියලා අපි head tag එක ඇතුලේ හඳුන්වා දීම සිද්ධ කරනවා. ඊට පස්සේ අපි අපේ selectors දෙනවා body ඒකට අදාළ අපි declaration එක දෙනවා සංගල වර්ණය ඇතුලේ background color linen. ඉතින් linen කියන්නේ වර්ණයක්. ලා පාටක්. ඊට පස්සේ එක declaration එකයි එතන තියෙන්නේ. semicolon එක දාලා සංගල වර්ණන වහන්න ඕනේ මතක ඇතුව. ඒකත් එක්කම තව හැඩගැන්වීමක් කියනවා h1. ඒක declaration එකේ දීලා තියෙන සංගල වර්ණන ඇතුලේ color එක maroon, margin එක left margin එක 40 pixels තියන්න. වම් පැත්තෙන් 40ක් pixels 40ක gap එකක් තියලා තමයි h1 එකක් දෙනවා නම් දෙන්න ඕනේ කියලා දීලා ඔන්න සංගල වරහන අපි වහනවා. ඊට පස්සේ style tag එකත් close කරලා HTML එකේ head tag එකත් අපි close කරනවා. ඊට පස්සේ body tag එකට යනවා. body tag එකට ගියාට පස්සේ h1 එකක් මම දීලා තියෙනවා. this is a heading කියලා. ඊට පස්සේ paragraph එකක් දීලා තියෙනවා. this is a paragraph කියලා. ඊට පස්සේ body tag එකයි HTML එකයි දෙකම අපි වහනවා. ඉතින් දැන් මේකේ output එක අපි ගන්න කලින් බලමු මේක කොයි වගේ දෙන්නේ. body tag එක දක්වන හින්දා ඔන්න CSS එකේ ගිහින් බලනවා body tag එකට අදාළව select එකක් තියෙනවද? ඔව් body කියන select එක අරන් තියෙනවා. එහෙනම් එතන background color එක. body එකේ background color එක. අපේ web page එකේ body එකේ background color එක linen කියන වර්ණයෙන් ලැබෙන්න ඕනේ.
ඕනේ. ඒත් එක්කම ඊළඟට H1 එකට අදාළව color එක maroon සහ left margin එක pixels 40ක් තියන්න ඕනේ. අපි P tag එකට අදාළව CSS එකක් ලියලා නැහැ. එහෙනම් ඒක සාමාන්‍ය විදිහට ඒක දැක්වෙන්න ඕනේ. අපි මේ විදිහට අපිට output එක කලින්ම හිතා ගන්න පුළුවන්. අපි එහෙම කරලා බලමු දැන් output එක කොයි වගේද අපිට හම්බ වෙන්නේ. බලන්න. body tag එක අපි linen කියන වර්ණයෙන් දක්වන්න කියලා තිබ්බා. එහෙනම් body එක අපි අපේ page එකේ color එක වෙනස් වුණා. සාමාන්‍යයෙන් එන්නේ සුදු පාටින් ඔන්න වර්ණය වෙනස් වුණා linen කියන color එකට. H1 එකක් දීලා තියෙනවා. margin එක බලන්න අයිනෙම පටන් අරගෙන නැහැ. pixel 40ක් එහාට ගිහිල්ලා left margin එක තියලා තමයි text එක පටන් අරන් තියෙන්නේ. color එක maroon වලින් දීලා තියෙනවා H1 එකේ. ඊට පස්සේ ඡේදය සඳහා කිසිම හැඩගැන්වීමක් CSS වලින් කරලා නැහැ. ඉතින් ඡේදය සාමාන්‍ය විදිහට අපිට ප්‍රතිදානය දැක්වීම සිද්ධ වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි අභ්‍යන්තර CSS ලියන්නේ. ඉතින් අපිට කේත ප්‍රමාණය ලියන සාමාන්‍ය කේත ප්‍රමාණය ටිකක් අඩු කරගන්න පුළුවන් මේ අභ්‍යන්තර CSS ලිව්වහම. මොකද H1 එකක් නැවත නැවත යෙදෙනකොට ඔය හැඩගැන්වීම් වලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙක විතරක් නෙමෙයි අපිට මේ style tag එක ඇතුලේ තව ගොඩාක් tags වලට අදාළ හැඩගැන්වීම් අපිට selectors පාවිච්චි කරලා ලියන්න පුළුවන්කම තියෙනවා. ඒක body tag එකේදී අපිට අවශ්‍ය විදිහට හසුරුව ගන්නත් හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු දුවේ පුතේ කොහොමද බාහිර එහෙමත් නැත්නම් external CSS එකක් ලියන්නේ. ඉතින් අපි inline CSS කතා කරා, internal CSS කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්නේ මේ external එක අර දෙකටම වඩා තරමක් වෙනස්. ඒ කියන්නේ බාහිර විදිහට තමයි CSS ෆයිල් එක හැදෙන්න ඕනේ. ඉතින් අපිට මේ හැඩගැන්වීම් CSS වලින් කරන්න ඕන ටික ඔක්කොම දුවේ පුතේ අපි මොකද කරන්නේ? වෙනමම notepad එකක් අරගෙන notepad එකේ type කරන්න ඕනේ. ඉතින් HTML head body කිසිම tag එකක් ලියන්නේ නැහැ ඒකේ. ඒ notepad එක ඇතුලේ ලියන්නේ අපි CSS selectors වලට අදාළ declarations ටික විතරයි. ඉතින් මෙතන මම කියලා තියෙනවා body කියන select එකට අදාළව background color එක. ඔන්න මම ඒකේ code එක දීලා තියෙනවා. hexadecimal code එකක් විදිහට අපි කලින් කතා කරානේ HTML වලදී කොහොමද colors දෙන්න පුළුවන් කියලා. එක ආකාරයක් තමයි අපිට hexadecimal code එක දෙන්න පුළුවන්. ඊට පස්සේ H1 කියන tag එක හැඩ ගන්නවන්න කියලා දීලා තියෙනවා. select එක යටතේ declaration එකේ color එක orange, text align center, font family. ඔන්න font එකේ නම දෙනකොට අපි දෙන්නේ font family. font ඉරි කැලක් ගහුවා family times new roman. ඊට පස්සේ H3 එකට අදාළ හැඩගැන්වීමක් දීලා තියෙනවා. color එක red, text align right, font family arial. ඉතින් මේ එකේ තවත් අපිට මේකට ඇතුළත් කරන්න පුළුවන් declaration semicolon වලින් වෙන් කර කර ලබා දෙන එක තමයි අපි කරන්න ඕනේ. ඡේදයකට අදාළව දෙන්න ඕනේ හින්දා P කියන select එකට අදාළව දීලා තියෙනවා font family arial, font size එක 20 px. මේ px pt කියන ඒවා අපි ලියනකොට දුවේ පුතේ මේ ඉලක්කම යෙදුවට පස්සේ හොඳට මතක තියාගන්න ස්පේස් එකක් තියන්නේ නැතුව තමයි මේ px හෝ pt කියන එක ලියන්නේ. කියන්නේ ඉලක්කම size එකේ දක්වන ඉලක්කම සහ px කියන එක අතර හිස් තැනක් අපි තියන්නේ නැතුව ලං කරලම මේක ලියන්න ඕනේ. ඊට පස්සේ මේක මට bold කරන්න ඕනේ හින්දා font weight කියන එකට අදාළව මම bold කියලා දීලා තියෙනවා. font එක italic වලින් දෙන්න ඕනේ. ඇලාකුරු දෙන්න ඕනේ හින්දා font style italic කියලා දීලා තියෙනවා. ඔන්න declarations ගොඩක් මම මෙතෙන්ට එකතු කරා. මේක මම notepad එකේ type කරලා මේක save කරන්න ඕනේ CSS ෆයිල් එකක් විදිහට. ඉතින් මේ වෙලාවේ මම මේක save කරනවා ෆයිල් name එක දීලා xstyle.css. ඉතින් දුල පුතාට කැමති නමක් දෙන්න පුළුවන්. මේකට අපි කැමතිම ඕනම නමක් දීලා ෆයිල් එකේ නම විදිහට මතක ඇතුව දෙන්න ඕනේ extension එක .css. එතකොට මේක සාමාන්‍යයෙන් අර කරපු HTML ෆයිල් එකක් නෙමෙයි. HTML tags වලට අදාළ අර greater than less than mark මොනවාක්වත් මේක ඇතුලේ අපි ලියන්නේ නැහැ. CSS එකේ selectors සහ ඒකට අදාළ declarations ටික විතරයි දෙන්නේ. දීලා මේක අපි save කරගන්නවා අපේ folder එකක් ඇතුලේ අපේ computer එකේ වෙනමම CSS ෆයිල් එකක් විදිහට. ඊට පස්සේ අපි තව වැඩක් කරන්න ඕනේ. අපිට හදාගන්න ඕනේ HTML page එක අපි වෙනමම notepad එකක හදාගන්නවා. දැන් අර notepad එක වෙනමම save කරා මේක වෙනමම හදාගන්නවා. HTML එකේ ඔන්න head එක ඇතුලේ අපි අර CSS ෆයිල් එකට link එකක් දී ගන්න ඕනේ.
අපි එතන save කරේ xstyle.css නේ. එහෙනම් head එක ඇතුලේ ඔන්න link එක හදන්න යන්නේ. link කියලා tag එකක් තියෙනවා අපිට. link rel equals style sheet. type එක දෙනවා text/css. ඊට පස්සේ තමයි සම්බන්ධතාවය ඇති කරන්න යන්නේ href equals කියලා අර අපි save කරපු CSS ෆයිල් එකේ නම දෙනවා. ඉතින් CSS ෆයිල් එකේ නම මේ විදිහට දෙනවා නම් අනිවාර්යයෙන්ම මේ අපි දැන් හදාගෙන යන අපේ HTML ෆයිල් එකයි මේ CSS ෆයිල් එකයි දෙකම එකම ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙන්න ඕනේ මතක ඇතුව. එහෙම කරලා ඉවර වෙලා අපි head tag එක close කරලා body tag එකේදී අපි පාවිච්චි කරන හැඩ ගැන්වීම් වලට අදාළව අපිට අවශ්‍ය විදිහට tags පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මම h1 එකක් දීලා තියෙනවා my school කියලා. ඊට පස්සේ p tag එකක් දීලා තියෙනවා. ඒක ඇතුලේ මම ඡේදයක් දීලා තියෙනවා. තව h3 එකක් දීලා තියෙනවා. ওই විදිහට අපිට අවශ්‍ය විදිහට අපේ HTML ෆයිල් එක හදාගෙන යනවා. ඉතින් අර CSS එකේ නැති tags උත් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අපි run කරනකොට මේ HTML ෆයිල් එක අපි save කරනවා අපිට කැමති ෆයිල් name එකක් දීලා .html extension එකෙන් අපි දෙන්න ඕනේ. ඒතර මේක අපේ HTML code එක හින්දා මේක අපි .html විදිහට extension එක තියලා මේක save කරන්නේ. එහෙම save කරලා ඉවර වෙලා මේක browser එකෙන් open කරනකොට අපේ අර style sheet එකේ අපි ලියපු CSS එකේ තිබිච්ච selectors වලට අදාළ declarations පාවිච්චි වෙලා තමයි මේ හැඩ ගැන්වීම වෙන්නේ. ඉතින් මම අර මුලින්ම කිව්ව CSS පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ HTML එකේ line of code අඩු කරගන්න, පේලි ප්‍රමාණය අඩු කරගන්න කියලා. අන්න ඒ වැඩේ හොඳටම කරන්න සහාය වෙන CSS ආකාරය තමයි මේ external CSS කියන්නේ. ඇයි මේ හදාගෙන අපි save කරගත්තනේ දැන් xstyle.css කියලා මම ෆයිල් එකක්. ඒ ෆයිල් එක මේ දැන් තියෙන HTML එකට මට පාවිච්චි කරන්නත් පුළුවන්. හෙට මම වෙනම notepad එකක් හදලා ඒකේ මම තවත් වෙබ් පේජ් එකක් හදනවා නම් ඒකටත් ඔය link rel කියලා head එක ඇතුලේ මම මේ රතු පාටින් දීපු text එක දීලා ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මට ඒ වගේ මම හදන HTML වලින් හදන වෙබ් පිටු ගණනාවකට අර තනි එක CSS එකකින් හැඩ ගැන්වීම කරන්න පුළුවන්. ඒත් එකම අපි හිතමු මට හිතුණා කියලා මේ h1 එකකට දීපු වර්ණය වෙනස් කරන්න. එතකොට මම සාමාන්‍ය වෙබ් අඩවියක් හදලා ඒක සිද්ධ කරනවා නම් මම හැම තැනටම ගිහිල්ලා h1 එකේ color එක වෙනස් කර කර යන්න වෙනවා. හැබැයි මම external CSS පාවිච්චි කරලා ඒ හැඩ ගැන්වීම කරලා තිබුණා නම් h1 එකට මට ලේසියෙන්ම පුළුවන් මම open කරන්න ඕනේ CSS ෆයිල් එක. මේ xstyle.css කියලා මම save කරපු එක මම open කරලා ඊට පස්සේ මම මොකද කරන්නේ? ඒකේ h1 එකට දීපු වර්ණය මම වෙනස් කරනවා. එතකොට මොකද වෙන්නේ? මම ඒක සම්බන්ධ කරලා තියෙනවා නම් HTML pages 10කට වෙබ් පිටු 10කට ඒ 10ම එක සැරේ මේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ විදිහට අපිට CSS භාවිතා කරාම අපේ වෙබ් අඩවිය හරිම ලේසියෙන් නඩත්තු කරගන්නත් පුළුවන්. ඉතින් ඔය කලින් කියපු කාරණා ටික මම මේ ප්‍රායෝගිකව මේ ටික කරාට පස්සේ දූල පුතාලට තවදුරටත් පැහැදිලි කරන එක තමයි සිද්ධ කරේ. අපි ඊළඟට බලමු දුප්පති දැන් මේ අපි එක එක විදිහට CSS ෆයිල් හදාගන්න පුළුවන් කිව්වනේ. ඉතින් ඒ වගේ විවිධාකාරයේ CSS කීපයක් එක වෙලාවෙ සම්බන්ධ වෙනකොට කොයි විදිහටද ඒකට අපේ වෙබ් බ්‍රවුසර් එක ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඒ කියන්නේ දැන් ප්‍රගමන රටා පත්‍ර අපි කීපයක් භාවිතා වෙන වෙලාවකදී වැඩියෙන්ම ප්‍රමුඛතාවය හම්බ වෙන්නේ කාටද? ඊට පස්සේ ප්‍රමුඛතාවය හම්බ වෙන්නේ කාටද කියන එක අපි බලමු. ඉහළම ප්‍රමුඛතාවය හම්බ වෙන්නේ inline CSS. ඒ කියන්නේ අර පේලිගත අපි HTML කෝඩ් එකේදීම style equals කියලා ලිව්වනේ. ඒ කියන්නේ කොච්චර කොහොම අපි style sheet එකක් කනෙක්ට් කරලා external එකක් දීලා තිබුණත් internal එකක් ලියලා තිබුණත් වැඩක් නැහැ. අපි inline එකක් තියනවා නම් ඒ කෝඩ් එක ඇතුලේ එයාගෙන් කියන දේ තමයි එයාගේ හැඩ ගැන්වීම තමයි ප්‍රතිදානයට සලකන්නේ. ඊට පස්සේ දෙවන ප්‍රමුඛත්වයේ internal සහ external කියන එකට හම්බ වෙනවා. ඒක අපි බලමු කොයි විදිහටද internal එක කොහොම තිබුණොත්ද ප්‍රමුඛ external එක කොහොම තිබුණොත්ද ප්‍රමුඛ වෙන්නේ කියලා. මේ උදාහරණය බලන්නකෝ. මෙතන තියෙනවා දුවේ පුතේ මේ HTML මේ හැඩගැන්වීම් CSS codes දෙකක්. h1 කියන උසුලනය සඳහා external CSS එකක් පාවිච්චි කරලා
දීලා තියෙනවා නිල් පාට. external CSS එකකින් අරගෙන දීලා තියෙන පාට තමයි නිල් පාට. ඒත් එක්කම ඒක මෙතන ඒ කෝඩ් එක මෙතන දැක්වෙන්නේ නැහැ. හැබැයි මෙතන සම්බන්ධතාවය දැක්වෙනවා. පළවෙනි කෝඩ් එක ඇතුලේ තියෙනවා link rel style sheet type equals text/css href equals mystyle.css. එතකොට මේ mystyle.css කියන එකේදී තමයි අපි නිල් පාට දීලා තියෙන්නේ h1 එකට. ඊට පස්සේ මේ ලියන HTML එක ඇතුළේදී අපි පාවිච්චි කරලා තියෙනවා internal CSS එකක් ලියලා ඒකෙදි h1 එකට තැඹිලි පාට දීලා තියෙනවා. ඒතර ඒක මේක දුල පුතාට පේනවා. අර link rel කියලා දුන්නාට පස්සේ ඊට පස්සේ පේලියේදී දෙනවා style type equals text/css කියලා දීලා ඊළඟට දෙනවා h1 එකේ color එක orange. ඊට පස්සේ style tag එක close කරලා තියෙනවා. අන්න එහෙම තිබුණොත් ඒ කියන්නේ අපි external එක කලින් ලියලා head එක ඇතුළේදී external එකට කලින් අපි code එක ලියලා ඊට පස්සේ අපි එතන දීපු නිල් පාට වෙනස් කරන්න කියනවා. internal එකක් දීලා orange වලට. එතකොට මොකද වෙන්නේ? h1 එකට හම්බ වෙන්නේ අර පස්සේ කියපු පාට. ඒ කියන්නේ තැඹිලි පාට ලැබෙනවා. එතකොට අපි බලමු දකුණු පැත්තේ තියෙන කෝඩ් එක. ඒකෙදි මොකද උනේ? head එක ඇතුලේ style tag එකක් open කරලා h1 එකේ color එක orange කියලා දීලා තියෙනවා. style එක close කරා. ඒ කියන්නේ මොකක්ද? internal CSS එකකින් color එක orange කියලා දුන්නා. ඒ දුන්නාට පස්සේ head එක ඇතුලේම style tag එක වැහුවාට පස්සේ අපි link කරනවා external CSS එකට. link rel style sheet කියලා දීලා ඒ link කරන එකේදී තියෙන්නේ අපේ h1 එකට නිල් පාට දීලා. එතකොට මොකද වෙන්නේ? අපේ output එක h1 එකට හම්බ වෙනවා නිල් පාට. ඒ කියන්නේ අපි head එක ඇතුලේ ඉස්සෙල්ලා declare කරොත් external එක පස්සේ declare කරොත් internal එක අර පස්සේ declare කරපු එක්කෙනාට තමයි අවස්ථාව හම්බ වෙලා තැඹිලි පාට කියන වර්ණය හම්බ වුණා. ඒ කියන්නේ head එක ඇතුලේ අපි code එක ලියන්නේ මුලින් ලියපු එක දෙවෙනි එක මගෙන් වෙනස් වෙනවා කියන එක අවබෝධ කරගන්න. මුලින් අපි external එකක් ලියලා ඊට පස්සේ අපි internal එකක් ලිව්වොත් internal එක්කෙනා ප්‍රමුඛ වෙනවා. ඒ අදාළ වර්ණයන් සහ ඒ හැඩගැන්වීම් ලැබෙනවා. අපි internal එක කලින් ලියලා ඊට පස්සේ අපි external එකට අදාළ link එක දුන්නොත් external එක ප්‍රමුඛ වෙලා ඒකෙන් අපි දීපු හැඩගැන්වීම් ටික අපිට ලැබෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ ප්‍රගමන රටා පත්‍ර ආශ්‍රයෙන් දුල පුතාලා මතක තියාගන්න ඕන ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් කරුණු කාරණා ටික. අපි ඊළඟට බලමු දුවේ පුතේ මොකක්ද මේ CSS විවරණයක්. එහෙම නැත්නම් CSS වලදී කොහොමද කමෙන්ට් එකක් ඇතුළත් කරන්න කියලා. කමෙන්ට් එකක් කියන්නේ දුවේ පුතේ ඕනෑම පරිගණක භාෂාවකදී යම්කිසි කේතයක් විස්තර කිරීම සඳහා ලබා දෙන ටෙක්ස්ට් එකක්. ඉතින් ඒක කිසිම වෙලාවක ප්‍රතිදානය මත බලපෑමක් ඇති කරන්නේ නැහැ. අපි HTML වලදීත් කමෙන්ට්ස් කතා කරා. ඒතර HTML tag එකක් ළඟ අපි කමෙන්ට් එකක් ලිව්වා කියලා අපිට browser එකෙන් ඒ කමෙන්ට් එක ඇතුලේ ලියන දේ දැක්වෙන්නේ නැහැ. CSS වලදීත් එහෙමයි. කේතය විස්තර කිරීම සඳහා තමයි අපි විවරණ ඇතුළත් කරන්නේ. කමෙන්ට් එකක් ඇතුළත් කරන්නේ. එතකොට ඒක අපේ browser එකට ඇතුළත් වෙන්නේ නැහැ. අපි notepad එකේ type කරාට browser එකකින් ඒක දැක්වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතන තියෙනවා කමෙන්ට්ස් ආකාර දෙකකට ඇතුළත් කරන්න පුළුවන්. තනි පේලියක් සහ පේලි කීපයක් කියලා. ඉතින් අපිට කමෙන්ට් එක ආරම්භ වෙන තැනදී අපි / එකයි ස්ටාර් මාක් එකයි දාලා කමෙන්ට් එක ආරම්භ කරගෙන යන්න පුළුවන්. තනි පේලියට හෝ පේලි කීපයට ඒක ටයිප් කරලා අවසන් වෙන තැනින් අපි ස්ටාර් මාක් එක දාලා / එක දැම්මට පස්සේ ඒ කේතය ඒ විවරණය ඉවරයි කියන එක දැක්වෙනවා. ඉතින් ආරම්භය දක්වපු තැන ඉඳන් අවසානයේ දක්වන තැන දක්වා වෙන කිසිම දෙයක් අපේ browser එක මත දැක්වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට තමයි දුවේ පුතේ අපි CSS වලට අදාළ විවරණ එහෙම නැත්නම් comments එකතු කරන්නේ. ඉතින් දුවේ පුතේ අන්න ඒ විදිහට අපි අපේ 10 වෙනි ඒකකයට අදාළව කතා කරන්න තියෙන CSS කියන භාෂාව හසුරවන්නේ කොයි විදිහටද සහ CSS වල භාවිතා වන selectors වර්ග මොනවාද ඒත් එක්කම inline, internal සහ external කියන CSS ආකාරයන් කොයි විදිහටද ලියන්න කියලා මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරා. අපි CSS සම්බන්ධයෙන්
තවත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙමු CSS වල වගු හසුරුවීම සහ තවත් කාර්යයන් කොයි විදිහටද සිද්ධ කරන්න කියලා. ඉතින් දුල පුතාලා ICT with මිහිරි YouTube නාලිකාව මේ වෙනකොට subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක press කරලා ඉන්න මම ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම අරගෙන එන්නම්. මම මිහිරි සේරසිංහ.